ආයුබෝවන් උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ නවමවෙනි ඒකකය ශුද්‍ර ජීව විද්‍යාවයි. මෙම ඒකකයේ යටතේ සියලුම නිපුණතා මට්ටම් මේ වනට අපි අවසන් කරලා තියෙන්නේ. පසුගිය වැඩසටහන් වලදී අපට හැකි වුණා සියලු විෂය කරුණු ආවරණය කරන්නට. මේ සඳහා මේ වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා මේ ඒකකයේ සම්බන්ධයෙන් ශීඝ්‍ර පුනරේෂණ සිදු කිරීම සඳහා. ඉතින් මේ සඳහා මේ වැඩසටහනට සහභාගී වෙනවා මේ වැඩසටහනට ගම්පහ බණ්ඩාරනගර විද්‍යාලයේ ජීව විද්‍යාචාර්ය මංජුල විද්‍යාර්ථ මහත්මයා. මම නුගර අනුල බාලිකා විද්‍යාලයේ ජීව විද්‍යාචාර්ය MWS රුවන්ගන. ඉතින් අපි සතුරුයි මේ වන විට ඉගෙනුම්ඵල 59ක ආවරණයක් අපි සිදු කරලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම විෂය නිර්දේශය තුළ මේ ඒකකයේ යටතේ පීරියඩ්ස් කාලචේද 50ක් ගන්නන තියෙනවා. ඒ කාලචේද 50 යටතේ ඉගෙනුම්ඵල 59ක් ආවරණය කර යුතු වෙනවා. අපි මේ වන විට සියලුම ඉගෙනුම්ඵලයන් ආවරණය කරලා අවසానයි. ඉතින් මෙම ඒකකය සම්බන්ධව විශේෂ පුනරේෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙම ඒකකයේ යටතේ විශේෂයෙන්ම පුනරේෂණයේ ප්‍රශ්න සාකච්ඡාවක් කෙරෙන්නේ. මා කැමැති ප්‍රථමයෙන් ඔබට යෝජනා කරන්න මේ සඳහන් මේ වැඩසටහනින් විශේෂ කරුණු ඔබ ලැබෙනවා ඒවා සටහන් කර ගැනීමට සූදානම් වෙන ලෙස. මෙම ඒකකයේ යටතේ විද්‍යාත්මක නාමයන් 51ක් ඔබ දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. විද්‍යාත්මක නාම 51යි ඉංග්‍රීසි අක්ෂර භාවිතයෙන් නම් කිරීම වැදගත් වෙනවා. ඒක ඉතාමත් අභියෝගයක්. අපි වැඩසටහන තුළදී නිරන්තරයෙන් මේක අපි අවධාරණය කළා. ඒ වගේම තමයි ප්‍රායෝගික පරීක්ෂණ 4ක් අදාළ වෙනවා. 35 වෙනි ප්‍රැක්ටිකල් එකේ වගේ 36, 37, 38 මේ ප්‍රායෝගික පරීක්ෂණ 4ක් ආවරණය කිරීම අදාළ වුණා. ඒ අනුව මේ අභියෝගයන් ජය ගැනීමට ඔබ සූදානම් විය යුතුයි. විශේෂයෙන්ම ඉගෙනුම්ඵල වලින් ප්‍රශ්න ඇසීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ ඉගෙනුම්ඵලයක් අපි කොහොමද ප්‍රශ්න බවට පරිවර්තනය කරන්නේ? ඉගෙනුම්ඵලයක් වශයෙන් මම සලකනවා පළවෙනි ඉගෙනුම්ඵලය ශුද්‍ර ජීවීන්ගේ ස්වභාවය කෙටියෙන් ප්‍රකාශ කරයි කියන ඉගෙනුම්ඵලය. ඔබට පුළුවන්කම තියෙන්නට ඕනේ මේ ඉගෙනුම්ඵලය ප්‍රශ්නයක් හැටියට සකස ගැනීම. මේ ප්‍රශ්නය වශයෙන් සලකන්නට අවශ්‍ය වෙන්නේ ශුද්‍ර ජීවීන්ගේ ස්වභාවය කෙටියෙන් ප්‍රකාශ කරන්න. අපි තවත් ඉගෙනුම්ඵලයක් ගමු. මේ තමයි අපේ මේ ඒකකයේ 4 වෙනි ඉගෙනුම්ඵලය. වෛරස වල ලාක්ෂණික ලක්ෂණ කෙටියෙන් පැහැදිලි කරයි. මේ ඉගෙනුම්ඵලයක්. ඉතින් මේ ඉගෙනුම්ඵලය අපි කොහොමද ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරගන්නේ? අපි කියන්නේ මෙහෙමයි වෛරස වල ලාක්ෂණික ලක්ෂණ කෙටියෙන් පැහැදිලි කරන්න. ඔබ පුරුදු වෙන්න මේ ආකාරයෙන් මේකකේ ඉගෙනුම්ඵල 59ක් තියෙනවා. මේ ඉගෙනුම්ඵල 59 අවධාරණය කරගන්න. ඒ ඉගෙනුම්ඵල 59 ප්‍රශ්න අනුසාරයෙන් සකස් කරගෙන පිළිතුරු සම්පාදනය කරගන්නට ඕනේ. ඒ සඳහා විශේෂයෙන්ම මා යෝජනා කරනවා සම්පත් ග්‍රන්ථය පරිශීලනය කරන ලෙස. ඉතින් මා කැමති මේ වැඩසටහනේ ආරම්භයක් දක්වන්නට විශේෂයෙන් පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ දෙන්නේ මෙතිලින්ඩු මගින් වර්ණගම් ලද බැක්ටීරියා අඳුනක් ආලුකන්වීශයේ අධිබල යටතේ පරීක්ෂා කිරීමේ ප්‍රධාන අරමුණ කුමක්ද කියන එක. ඉතින් මම කැමති මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ මංජුල සර්ගෙන් අදහස් දැනගන්නට මේ ප්‍රායෝගික පරීක්ෂණයක් මා යෝජනා කරනවා මේ පරීක්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්වන්නට කියලා මංජුල සර්. ඔව් ඇත්තටම පාසල් විද්‍යාගාරයක් තුල බැක්ටීරියා හඳුනා ගැනීමක් අපි කරනකොට විශේෂයෙන්ම වර්ණ ගැන්වීමක් කරනවා. අපි ඒකට කියනවා සරල වර්ණ ගැන්වීමක් කියලා. ඒ සරල වර්ණ ගැන්වීමේ මූලික අරමුණ තමයි මේ බැක්ටීරියා සෛලවල හැඩය නිර්ණය කිරීම. ඉතින් එතනදී සර් තියෙනවා මේ ප්‍රධාන පියවර කීපයක් අඳුනක් පිළියෙල කිරීම. ඉතින් ඕක ප්‍රශ්න පත්‍රවල අහනවා. ඉතින් අපි බැක්ටීරියා ප්‍රභවයක් අපට ඕන. අපි බොහෝ වෙලාවට ගන්නේ බැක්ටීරියා ප්‍රභවයේ විදිහට එක්ක යෝගට් නැත්නම් රා සාම්පලයකින් පොඩි කොටසක් අරගෙන පියවර තමයි අර වීදුරු කදාව මත තුනී ස්තරයක් පතුරව ගන්න. ඒක වීදුරු කදාව මත අර බැක්ටීරියා අවලම්බනය තැන්පත් කරලා තුනී ස්තරයක් තැන්පත් කරගන්න. ඒක අඳුනක් විදිහට අපි ගන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම මේක වාතයේ තිර කරගන්න. ඊළඟට අපි බන්සන් 1000ක් මතින් උඩින් දෙපාරක් තුන් පාරක් අල්ලලා
ඒක තිර කරගන්න. අතරම එතන තිර කර ගැනීම කියලා අපි විශේෂයෙන්ම සලකන්නේ අර අපි තිබ්බ බැක්ටීරියා සෛල මේ වීදුරු කදාවට හොඳට ඇලවිලා සිටීම තමයි ඒක බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි මොකද කරන්නේ? අර මෙතිලින් බ්ලූ වගේ වර්ණකය බිංදු 2ක් 3ක් දාලා තප්පර 30ක් 60ක වගේ කාලයක් තියෙනවා. ඒ කාලය තුල මේ සෛල බිත්තියේම හොඳට වර්ණ ගැන්වෙනවා. ඊට පස්සේ අර ගලා යන වතුරෙන් සෙමින් ඇත්තටම ටැප් එකක් කරලා හෝස් ගාලා වතුරට අල්ලන්නේ නැහැ. සෙමින් ජලා යන වතුරෙන් අර අමතර වර්ණක ටික දිය වෙලා ගියාට පස්සේ අපට ලැබෙනවා හොඳ බැක්ටීරියා අඳුනක්. ඉතින් ඕක තමයි මේ බැක්ටීරියා අඳුනක් අපි පිළියෙල කරගන්න ක්‍රමය. ඔව් හොඳයි. ඊටම පැහැදිලි කිරීමක් කළා අපේ පන්ජලස. විශේෂයෙන්ම අපේ පාසල විද්‍යාගාරයේදී සංවිධායක අන්වේෂයක් තුළින් අපිට අභ්‍යන්තර විවිධ දකින්න අමාරුයි බැක්ටීරියා සෛලවල අපිට පුළුවන්කම ලැබෙන්නේ වර්ණ ගැනීමෙන් පසුව ඒ ජල හැඩය නිරීක්ෂණයෙන් පමණයි. අපිට හැඩය බලා ගන්න පුළුවන් ආලෝක අන්වේෂයක් තුළින්. ඉතින් අපි බලමු ප්‍රශ්නාංක 2. ශිෂ්‍යයෙකුට පිරිසිදු වීලි පෙට්ටි දීසියක් සපයන ලදී. ශුද්ධ ජීව විද්‍යා පරීක්ෂණයකට භාවිතා කිරීම සඳහා ඒ ජීවාණුහරණය කළ යුත්තේ කෙසේද කියලා ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඉතින් පෙට්ටි දීසි වීදුරු වලින් සාදලා තියෙන වීදුරු පෙට්ටි දීසි වේලි පෙට්ටි දීසි සපයලා තියෙන්නේ අපිට වේලි වගේම මේ වීදුරු භාණ්ඩ ජීවාණුහරණය කිරීමේදී වඩා ගැළපෙන ක්‍රමය තමයි උෂ්ණ වායු ක්‍රමය භාවිතා කිරීම. එෙහිදී අපිට උෂ්ණ වායු ධාරාවක් තුල පුළුවන් මේ වීදුරු භාණ්ඩ පවත්වා ගැනීමට. විශේෂයෙන්ම හොට් එයාර් oven එකක් යොදා ගන්න පුළුවන්. එෙහිදී අපි ඇලුමිනියම් කොලයකින් එහෙම නැත්නම් පත්‍ර කඩදාසියකින් පෙට්ටි දීසි ආවරණය කරලා වීලි වායු ඉන්ධනක පැය 2ක කාලයක් පවත්වා ගැනීම අවශ්‍යයි. අංශක සෙල්සියස් අංශක 170 උෂ්ණත්වය යටතේ. ඉතින් මේ ප්‍රශ්නය 2017 ලැබුණ ප්‍රශ්නයක්. පිළිතුර සම්පාදනය කළ තිබෙන්නේ අපේ මේ සම්පත් ග්‍රන්ථයට අනුකූලවයි. ඉතින් මම කැමති ප්‍රශ්නාංක 3ට ප්‍රවේශය ලබා ගැනීමට ක්ලොස්ට්‍රීඩියම් ටෙටනීගේ ඉපදු ලබන දූලකේ ලක්ෂණ 2ක් සඳහන් කරන්න. මම යෝජනා කරනවා අපේ මන්ජුලසේට ඒ සම්බන්ධ අදහස් පළ කරන ලෙස. ඇත්තටම ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි කියන බැක්ටීරියාව අපි දන්නවා එයා නිපදවන්නේ බහිස් දූලක. එතකොට මේ බහිස් දූලක කියන්නේ එයා පරිවෘත්තියේදී හදන ජෛව විසක්. එතකොට මේ ජෛව විෂයේ තියෙන විශේෂත්වය තමයි මේක ප්‍රෝටීනයක්. එhmenan ඒක ප්‍රෝටීනයක් නම් ඒ දූලකයේ බහිස් විෂ අනිවාර්යයෙන්ම තාප අස්ථායි. ඒ කියන්නේ ඉහළ තාපය හමුවේ ප්‍රෝටීන දුස්වභාවීකරණය වෙනවා. එහෙමනම් ඒකත් හොඳට අවධාරණය කරගන්න ඕනේ. එතකොට ඒක ප්‍රෝටීන දූලකයක්. ඒ ප්‍රෝටීන නිසා ඒක තාප අස්ථායි. ඒ වගේම තමයි මේ දූලකය මොන වගේ අපට බලපෑමක් කරනවද? මේ දූලකය කරන ප්‍රධානම බලපෑම තමයි අපේ ස්නායු ආවේග සම්ප්‍රේෂණයට අපට බලපෑම් කරන. අපි කියන්නේ පිටගැස්ම කියලානේ. ඔය පිටගැස්ම කියන්නේ අන්න අර ස්නායු ආවේග සම්ප්‍රේෂණයට ඇති කරන බලපෑම. ඉතින් සාමාන්‍යයෙන් මේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි හදන දූලකය එයා නිපදවන්නේ බොහෝ වෙලාවට මේ ග්‍රෑම් ධන බැක්ටීරියා. ග්‍රෑම් ධන බැක්ටීරියා මගින් තමයි මේ නිපදවන්නේ. සුළු වශයෙන් ග්‍රෑම් ඍණ කට්ටියක් මේක නිපදවනවා. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට අපි 4 වෙනි ප්‍රශ්නට යන්නේ. 4 වෙනි ප්‍රශ්නේ. දැන් ඒ ප්‍රශ්නේදී මෙහෙම අහනවා. සැල්මොනෙල්ලා ටයිපි විසින් නිපදවනු ලබන දූලකයේ ලක්ෂණ 3ක් සඳහන් කරන්න. දැන් මේකේ බලන්න මේ ප්‍රශ්නේ. හරි අපූර්ව බව. සැල්මොනෙල්ලා ටයිපි විසින් නිපදවන දූලකයේ ලක්ෂණ 3ක්. එතකොට මේ සැල්මොනෙල්ලා ටයිපි හදන දූලකය ඇත්තටම අන්තස් දූලකයක්. මොකද්ද අන්තස් දූලකයක් කියන්නේ? ඒක සුද්ධජීවී සෛලේම කොටසක්. සුද්ධජීවියේ සෛලේම කොටසක්. සෛලේම කොටසක් කියන්නේ එක්කෝ බොහෝ වෙලාවට ඒක අර සෛල බිත්තිය තමයි තියෙන්නේ. සෛල බිත්තිය තියෙන්නේ. එහෙනම් මේක සෛල බිත්තියේම කොටසක් වන අතර එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේක රසායනිකව ලිපොපොලිසැකරයිඩ්.
එතකොට ලිපොපොලිසැකරයිඩ් නිසා තාපය මගින් හානි වෙන්නේ නැහැ. තාපස්ථායි. ඒක හොඳට මතක තියාගන්න. තාපස්ථායි තාපය දුන්නා කියලා මේක මරන්න බෑ. අන්න එකයි මේකේ තියෙන විශේෂත්වය. තාපස්ථායි. ඒ වගේම තමයි මේක මේ සාමාන්‍යයෙන් මේක මේ දූලකයේ නිපදවන්නේ ග්‍රෑම් රින බැක්ටීරියා මගින්. ඒකත් හොඳට මතක තියාගන්න. ග්‍රෑම් රින. එතකොට අර බයිස් දූලක නිපදවන්නේ කවුද කියන එක අපි කතා කළා මීට කලින්. බයිස් දූලක හදාන්නේ ග්‍රෑම් ධන. ඒ වගේම රින අයත් ස්වල්ප වශයෙන් ඉන්නවා. දැන් අන්තස් දූලක කියන එක සාමාන්‍යයෙන් නිපදවන්නේ ග්‍රෑම් රින බැක්ටීරියා මගින් පමණයිලු. ඉතින් මේක තමයි අපට මේ පිළිබඳව ගොඩක් අපට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් මේ සල්මොනෙල්ලා ටයිපේ වුණ සන්නිපාතය ඇති වුණාම ඇඟ සීතල කරනවා, උණ ගතිය ඇති වෙනවා. සාමාන්‍යයෙන් ඇඟේ බොහොම මහන්සි දුර්වල භාවයක් ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. හොඳයි. මම කැමැති සඳහන් කිරීමට ලක්ෂණ 3ක් සඳහන් කරන්න කියලා දීලා තියෙන නිසා. ඔව්. ඒතකොට ලක්ෂණ 3මද සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. වැඩි ඉපරයක් ලිව්වොත් වැරදුනොත් ලක්ෂණ 3ක් කිව්වොත් ඇත්තටම ප්‍රධානම ලක්ෂණ 3 සඳහන් කළ යුතුයි. 4 වෙනි ලක්ෂණයේ විදියට වැරදි එකක් ලිව්වොත් දැන් කල්පනා කරන්නකො. දැන් ලක්ෂණ 3ක් අහලා තියෙනවා. ළමෙක් පඬිතකමට මේ ලක්ෂණ 3 හරියටම ලියලා 4 වෙනි ලක්ෂණේ වැරදි එකක් ලියනවා. තවත් ළමෙක් ලක්ෂණ 3ක් කියලා අහපුවාම ලක්ෂණ 3 හරියටම ලියනවා. දැන් අපිට අර හරියටම ලියපු ළමයාට සාධාරණේ කරන්න නම් අර අමතර කරුණක් ලියපු ළමයාගේ ඒ කරුණ වැරදි නිසා අර වැරදි කරුණ නිසා නිවැරදිව ගත්ත ලකුණක් අපි විභාග ප්‍රශ්න පත්‍රවලදී උත්තර බලනකොට කපලා දානවා. ඒ හින්දා ලක්ෂණ 3ක් කිව්වොත් නිවැරදිම ලක්ෂණ 3 ලියන්න අනවශ්‍ය විදියට උත්තර ලියන්න යන්න එපා 4 5. එතකොට අර නිවැරදිව ලියපු පිළිතුරු වලින් ලකුණු අඩු කරන්න ඉඩ තියෙනවා. ඒ පිළිබඳ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේකේ මං හිතන්නේ ප්‍රධානම ලක්ෂණ 3 තියෙනවානේ. ඉතින් ඒක ප්‍රධාන වශයෙන්ම තියෙන ලක්ෂණ 3 තියෙනවා. ඒක පිළිවෙලට තියෙනවා. දැන් අර 4 වෙනි විදියට අපිට ගත්තොත් ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ අර මේ නිසා රෝගේ නිසා ඇතිවෙන රෝග ලක්ෂණයක් නේ. ඒක සඳහන් වෙන්නේ. ඉතින් බොහොම හොඳයි ඒක අපේ ශිෂ්‍යයින්ට ඒක දැනුවත් වීම පිළිබඳව. හොඳයි. ප්‍රශ්න අංකය 5 ප්‍රතිජීවක යනු මොනවාද? ඔබ නිතරම නිරන්තරයෙන්ම ප්‍රශ්න පත්‍රවල මේ ප්‍රතිජීවක සම්බන්ධයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. පසුගිය ප්‍රශ්න පත්‍ර සලකා බැලීමේ පැහැදිලි වෙනවා. බහුවර්ණ ප්‍රශ්නවල වගේම අපේ විගත රචනා ප්‍රශ්නවල ප්‍රතිජීවක සම්බන්ධව ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ප්‍රතිජීවක කියන්නේ මොනවද? විශේෂයෙන්ම ධාරක සෛරවලට හානියක් සිදු නොකරමින් ශුද්ධජීවීන් මරා දැමීම හෝ වර්ධනයට බාධා පමුණවන ශුද්ධජීවීන්ගේ ද්විතීයක පරිවෘත්තිජ වශයෙන් තමයි අලුත් නිර්වචනය ලැබිලා තියෙන්නේ. ඔබ විසාම පරිසම් සහගත විය යුතුයි මේ පරිවෘත්තිජ කියන වචනේ සම්බන්ධව. අපි නිර්වචනයක් ප්‍රකාශ කරනකොට ඊටාම අඩු වචන සංඛ්‍යාවකින් නිවැරදි අර්ථකථන ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම සම්පත් ග්‍රන්ථයේ පවතින නිර්වචන ඒ ආකාරයෙන්ම මතක රඳවා තබා ගැනීම වැදගත්කමක් තියෙනවා. මොනවද මේ ද්විතීක පරිවෘත්තිජ කියලා කියන්නේ? අපි දන්නවා අපේ ශ්වසනය වගේ ප්‍රභා සංශ්ලේෂණීය ශාකවල එවැනි ප්‍රධාන පරිවෘත්තීය ක්‍රියාවල සෑදෙන මූලික ඵල අපි සලකන්නේ ප්‍රාථමික පරිවෘත්තීය ඵල කියලා සලකනවා. හැබැයි ද්විතීක පරිවෘත්තිය කියලා කියන්නේ ඒ ප්‍රාථමික ඵල අනතුරුව පරිවර්තනය වෙනවා වෙන යම් ඵල බවට විශේෂයෙන්ම එන්සයිම අනුග්‍රහයෙන් ව්‍යුත්පන්න සංයෝග සෑදෙනවා. අනේ එවැනි ව්‍යුත්පන්න සංයෝග අපිට සලකන්න පුළුවන් ද්විතීක පරිවෘත්තජ කියලා. ඔබ මේ නිර්වචනය පැහැදිලිව මතක රඳවා ගැනීම වැදගත් වෙනවා. ප්‍රශ්නාංකය 6. ඔබට ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන් මේ ආකාරයට. ප්‍රතිජීවකයේ නම ලබා දෙනවා. ඒ ප්‍රතිජීවකයේ මගින් සිදුවන ඒ ක්‍රියාකාරීත්වය, ඒ ප්‍රතිජීවකයේ බලපෑම, ඒ ක්‍රියා කරන අන්දම අපෙන් අහන්න පුළුවන්. විශේෂයෙන්ම පෙනිසිලින් ජනප්‍රියම ප්‍රතිජීවකයක්. ඒ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ සෛලබෙත්ති සංශ්ලේෂණය නිෂේධනය කියලා සඳහන් කරන්න අවශ්‍යයි. ඒ වගේම එරිත්‍රොමයසින්
ඒ වගේම ටෙට්‍රසයික්ලින් දෙකේම ක්‍රියාකාරීත්වය සමාන වෙනවා. ප්‍රෝටීන සංශ්ලේෂණය නිෂේධනය කිරීම තමයි පිළිතුර වන්නේ. ඒ වගේම ඩැප්ටොමයිසින් අලුතෙන් ලැබුණු ප්‍රතිජීවකයක් අපේ නිර්දේශයට ඩැප්ටොමයිසින් මෙමගින් ප්ලාස්මා පටල කඩා බිඳ දැමීමක් සිදු වෙනවා. ඒ වගේම රිෆැම්පින් කියන අලුත් ප්‍රතිජීවකයක් රිෆැම්පින් මෙමගින් DNA RNA සංශ්ලේෂණය නිෂේධනය වෙනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම මේ ප්‍රතිජීවකයට අදාළ වෙච්ච ඒ ක්‍රියාකාරීත්වයන් මතක රඳවා ගැනීම වැදගත් වෙනවා. මා කැමති ප්‍රශ්නකේ 7 සඳහා අපේ මංජුල සර්ට අවධානය යොමු කරන්නට. මේකේ අහනවා මේ ප්‍රශ්නාංක 7 පහත සඳහන් ප්‍රතිජීවක නිපදවනු ලබන සුද්ධජීවීන් නම් කරන්න. එතකොට දැන් මේකේ තියෙනවා විශේෂත්වයක්. පහත සඳහන් ප්‍රතිජීවක නිපදවන සුද්ධජීවීන් නම් කරන්න. එතකොට මෙන්න මේ ප්‍රතිජීවකයේ දීලා තියෙනවා. ඒ ප්‍රතිජීවකයේ නිපදවන්නේ කවුද? හැබැයි සුද්ධජීවියා නම් කරන්න ඕනේ විද්‍යාත්මක නාමකරණ නීතිවලට අනුව. අපි දන්නවා මේ කලින් පාඩම් වලදී ගණනාමය සුළු නාමය යොදන ආකාරය. ටෙට්‍රාසයික්ලින් කියන ප්‍රතිජීවකය නිපදවන්නේ ස්ට්‍රෙප්ටොමයිසිස් ඔරියෝෆේසියම්ස්. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම පෙන්සිලින් කියන ප්‍රතිජීවකය ඒක පෙන්සිලියම් ක්‍රිසෝජෙනම් කියන එක දිලීරියක්. ඒක නිපදවන. ඒ වගේම ස්ට්‍රෙප්ටොමයිසින් කියන ප්‍රතිජීවකය ඒක නිපදවන්නේ ස්ට්‍රෙප්ටොමයිසිස් ග්‍රේසියස්. එතකොට මේ ප්‍රතිජීවකය මොකක්ද කියලා අහනවා. ඒ ප්‍රතිජීවකය සමහර වෙලාවට සුද්ධජීවියත් සඳහන් කරනවා එයා නිපදවන ප්‍රතිජීවකයා. දැන් මෙතන අහලා තියෙන්නේ ප්‍රතිජීවකේ නම තියෙනවා ඒක නිපදවන සුද්ධජීවියා කවුද කියලා. ඉතින් ඔය ආකාර දෙකටම ප්‍රශ්න හදන්න පුළුවන්. දැන් ඊළඟට අහනවා හොඳ ප්‍රශ්නයක්. ඔක්සිජන් වලට ධාරණය කිරීමේ හැකියාව මත බෙදා වෙන් කර ඇති පහත සඳහන් කාණ්ඩවලට ගැලපෙන බැක්ටීරියා ගණයක් බැගින් සඳහන් කරන්න. මේ ඒ කියන්නේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් ප්‍රයෝජ්‍ය කරන්න පුළුවන්. ඒ හැකියාව මත අපි දන්නවා මේ බැක්ටීරියා කාණ්ඩ කරලා තියෙනවා. දැන් සමහර බැක්ටීරියාවෝ ඉන්නවා උන්ට වර්ධනය කරන්න ඔක්සිජන් ඕනෙම. ඔක්සිජන් නැත්තම් වැඩෙන්නේම නැහැ. අන්න ඒ වගේ. එතකොට ඔක්සිජන් ධාරණය කිරීම මත නැත්තම් ඔක්සිජන් පරිවෘතියට භාජනය කිරීම මත තමයි මේ කාණ්ඩ කිරීම කරලා තියෙන්නේ. එතකොට බැක්ටීරියා ගණයක් දැන් මම කිව්වා ඔයාලට මෙතනදී සමහර සුද්ධජීවීන් ඉන්නවා අනිවාර්යයෙන්ම ඔක්සිජන් තියෙන්න ඕනේ. ඔක්සිජන් නැති වුණොත් ඔවුන් මැරෙනවා. අපි ඒ කට්ටියට කියනවා අනිවාර්ය ස්වායු. කවුද එහෙම එක්කෙනෙක්? ඇසිඩෝබැක්ටර්. එතකොට අර මධ්‍යසාර නිපදවීමේදී සැකරොමයිසිස් සෙරවයිසියේ ක්‍රියා කරන්නේ නිර්වායු තත්ත්වය යටතේ. හැබැයි ඇසිඩෝබැක්ටර් ඇසිඩික් ආම්ලය හදන්නේ ඔක්සිජන් තියෙන ස්වායු තත්ත්වය යටතේ. ඉතින් අනිවාර්ය ස්වායු එක්කෙනෙක් තමයි ඔය ඇසිඩෝබැක්ටර්. ඒ වගේම ඔය නයිට්‍රෝසමනාස්, නයිට්‍රෝබැක්ටර් ඒ වගේ අයත් අනිවාර්ය ස්වායු ඔක්සිජන් තියෙන්න ඕනේ. ඊළඟට අනිවාර්ය නිර්වායු. ඒ කට්ටියට අනිවාර්ය නිර්වායු කියන්නේ ඒ කට්ටිය ජීවත් වෙන්නේ ඔක්සිජන් කොහෙත්ම නැති පරිසරයක් තුල. ඒ කට්ටියට කියනවා අනිවාර්ය නිර්වායු. කවුද? ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි. නැත්නම් ක්ලොස්ට්‍රීඩියම් විශේෂ. ඇති ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි වෙන්න පුළුවන්. ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම් වෙන්න පුළුවන්. ඒක. ඊළඟට වෛකල්පිත නිර්වායු. මොකද්ද කියන්නේ? ඔක්සිජන් නැති විට ස්වායු, ඔක්සිජන් නැති විට නිර්වායු. ඒ ආකාර දෙකේම ඉන්න පුළුවන්. ඔක්සිජන් තියෙනවා නම් ඒ කට්ටිය ස්වායු, ඔක්සිජන් නැත්නම් නිර්වායු. ඉතින් එහෙම බැක්ටීරියාවක් ඉන්නවා එස්චෙරිචියා විශේෂ. එස්චෙරිචියා කෝලයි. මිනිස් මහාන්තරයේ ජීවත් වන එස්චෙරිචියා කෝලයි. ඉතින් එස්චෙරිචියා ඒ වගේ. හැබැයි වෛකල්පිත නිර්වායු දිලීරයක් කිව්වොත් අපි දන්නවා කවුද? ඊස්ට්, සැකරොමයිසිස්. එයා දිලීරයක්. ඒක වෛකල්පිත නිර්වායු දිලීරයක්. මේ කතා කරන්නේ වෛකල්පිත නිර්වායු බැක්ටීරියාවක්නේ. ඉතින් බැක්ටීරියා වලට අයිති වෙන එස්චෙරිචියා. ඒ වගේම ශුද්ධ වාතකාමී. මොකද්ද මේ ශුද්ධ වාතකාමී කියන්නේ?
ශුද්‍රවාතකාමී කියන්නේ ඔවුන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕන ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔක්සිජන් ටිකයි ඕනේ. ඔක්සිජන් වැඩිය තිබුණත් විසයි. නිර්වායු තත්ත්වයක් තිබුණත් විසයි. ඔක්සිජන් ස්වල්පයක් විතරක් තියෙන තත්ත්වයක්. අපි ඒකට කියනවා ශුද්‍ර වාතකාමී. උදාහරණ තමයි ලැක්ටෝබැසිලස් විශේෂ. ඉතින් මං හිතනවා මේ පිළිබඳව අපේ දරුවන් ගොඩාක් මේ අවධානයෙන් ඉන්න ඕනේ. මෙවැනි ප්‍රශ්න නිතරම අහනවා නේද සර්? ඉතින් මම ඊළඟ ප්‍රශ්නේ ඇත්තටම ඊටාම හොඳ ප්‍රශ්නයක්. මොකද විෂය නිර්දේශයේ අලුතෙන්ම මේ සර් ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් රුවන්ගන සර් මේ ප්‍රශ්නෙට අදාළව පිළිතුරු ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපේ විෂය නිර්දේශයට අලුතෙන් එකතු වෙච්ච නමක් තමයි මොලිකියුටයන්. විශේෂයෙන්ම මොලිකියුටයන් දෙවර්ගයක් නම් කරන්න පුළුවන්. මයිකෝප්ලාස්මාවන් සහ වගේම ෆයිටෝප්ලාස්මාවන් කියලා. විශේෂයෙන්ම මොලිකියුටයන් ගැන අපි පැහැදිලි කර ගැනීම අවශ්‍යයි සැකෙවින්. මොලිකියුටයන්ට ප්‍රාග්න්‍යස්තික සෛල සංවිධානයක් තමයි පවතින්නේ. සංවිධානයේ න්‍යෂ්ටියක් නැහැ. ඒ වගේ පටලමේන්ද්‍රිකා කිසිවක් නැහැ. ඒ අනුව විශේෂම ලක්ෂණය වෙන්නේ සෛල බිත්තියකුත් නැහැ. ඒ සෛල බිත්තියක් නැති නිසා විශේෂයෙන්ම බැක්ටීරියා සෛලයක් සහ මොලිකියුට් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ අනුව ඒ මොලිකියුටයන් විශේෂයෙන්ම බීජාණු සාදන්නෙත් නැහැ. ඒ වගේම චලනීය හැකියාවක් දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි රෝග සෑදීම සඳහා සහභාගී වෙනවා. විශේෂ මයිකෝප්ලාස්මාවන් සතුන්ට සහ මිනිසුන් රෝග සෑදීමක් පෙන්වු කරනවා. ඒ වගේම ෆයිටෝප්ලාස්මාවන් සම්බන්ධ වෙන්නේ ශාක සම්බන්ධයෙන් රෝග සෑදීමට. ඉතින් අපි පැහැදිලිව රූපරාමයක් ප්‍රදර්ශනය කරලා තිබෙනවා මේ සම්බන්ධව. මේ සෛලය තුළ රයිබෝසෝම තියෙනවා. ඒ රයිබෝසෝම ඇත වශයෙන්ම 70 රයිබෝසෝම දක්වලා තියෙන්නේ. ඒ වගේම වෘත්තාකාර DNA අණුවක් තියෙනවා. ඒ වගේම RNA අණු සල්පයක් පෙන්වු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕනේ ප්‍රාග්න්‍යස්තික සෛලයක් වශයෙන් සලකන මේ මොලිකියුටයන්ට විශේෂයෙන්ම සෛල බිත්තියක් දරන්නේ නැහැ. විශේෂයෙන්ම සර් මට පොඩ්ඩක් කියන්න මේ අය වර්ගීකරණයේදී වර්ගීකරණය කරනකොට බැක්ටීරියා අධිරාජධානියට දාලා තියෙනවා. නමුත් බැක්ටීරියා අධිරාජධානිය අපි සාමාන්‍යයෙන් දන්නේ බැක්ටීරියා සයනෝබැක්ටීරියා ඉන්නවා සෛල බිත්ති තියෙනවා. නමුත් මේ මොලිකියුටයින්ට සෛල බිත්ති නැහැ නේ. සෛල බිත්තියක් නැහැ. සෛල බිත්තියක් නැහැ. ඒක තමයි විශේෂත්වය නේ. විශේෂත්වය. රයිට්. හොඳයි. අපි ප්‍රශ්නාංකය 10 බලමු. බැක්ටීරියා භක්ෂකකගේ ජාරක ජීවන චක්‍රයක පියවර 5 අනුපිළිවෙලින් සඳහන් කරන්න. ඔබ පැහැදිලිව අධ්‍යයනය කරලා තියෙන්නට ඕනේ බැක්ටීරියා භක්ෂක වෛරසයක ජීවන චක්‍රය ගැන දල අවබෝධයක් තිබිය යුතු වෙනවා. විශේෂයෙන්ම බැක්ටීරියා භක්ෂක වෛරසයක ඒ ජාරක ජීවන චක්‍රය සැලකුවොත් ඒ ජාරක ජීවන චක්‍රයේ පියවර 5ක් තියෙනවා මූලික වශයෙන්. එකක් තමයි මේ සම්බන්ධ වීම කියලා කියන්නේ. ප්‍රථමයෙන්ම ඒ බැක්ටීරියා භක්ෂක වෛරසය ධාරක බැක්ටීරියා සෛලයක් වෙත එකතු වෙනවා. ඒ වගේම සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වීමේදී විශේෂ ප්‍රතිග්‍රාහක ස්ථානයක් වෙත තමයි සම්බන්ධ වීම සිදුවන්නේ. දෙවනුව විනිවිද යාමක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ එන්සයිම සහභාගීත්වයෙන් විශේෂයෙන්ම බැක්ටීරියා භක්ෂක වෛරසයේ කොටස් ඇතුළු කර ගන්නවා ධාරක බැක්ටීරියා සෛලය තුළට. එෙහිදී බැක්ටීරියා භක්ෂක වෛරසයේ තිබෙන DNA අණුව ඇතුළු කර ගන්නවා ධාරක බැක්ටීරියා සෛලය තුළට. ඉන් අනතුරුව කුමක්ද වෙන්නේ? ධාරක බැක්ටීරියා සෛලයේ ද්‍රව්‍ය සංශ්ලේෂණය විශේෂයෙන්ම ද්‍රව්‍ය යොදා ගැනීමෙන් ප්‍රෝටීන සංශ්ලේෂණය සිදු කර ගන්නවා. ඒ වගේම ජෛව සංශ්ලේෂණයක් සිදු කර ගන්නවා. බැක්ටීරියා සෛලයේ පවතින අමුද්‍රව්‍ය සහ යන්ත්‍රණ ඉවහල් කර ගැනීමෙන් ද්‍රව්‍ය සංශ්ලේෂණය සිදු කර ගන්නවා. ඒ සියලුම ක්‍රියාකාරීත්වයන් පාලනය කරගන්නේ අර බැක්ටීරියා භක්ෂක වෛරසයේ DNA අණුව මගින්. ඒ වගේ තමයි පරිණතිය සහ සමූහනය. ඉන් අනතුරු සිදුවෙන්නේ ධාරක බැක්ටීරියා සෛලය තුළ රැඳෙමින් ඒ සෑදුණු ප්‍රෝටීන කැප්සිඩ මගින්
ඒ DNA අණු ආවරණය කර ගැනීම. අවසානයේදී එන්සයිම භාවිතා කරගනිමින් නිදහස් වීමක් පෙන්වුම් කරනවා. ඔබ අනිවාර්යයෙන්ම මේ පියවර සඳහන් කිරීමේදී අනුපිළිවෙලක් සහිතව පියවර සඳහන් කිරීම වැදගත් වෙනවා. තව යමක් සඳහන් කළ යුතුයි මේ අපේ සම්පත් ග්‍රන්ථය තුළ මේ ජාරක ජීවන චක්‍ර අමතරව ව්‍යංශ ජනක ජීවන චක්‍රය කියලා චක්‍රයක් සැකෙවින් දක්වලා තියෙනවා. ඔබ පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. ඒ චක්‍රයේදී ධාරක බැක්ටීරියාසට හානියක් සිදු නොවෙමින් තමයි ගුණ නිවීමක් සිදුවන්නේ. සර් දැන් මට පොඩි අපහැදිලි බවක් තියෙනවා. ළමයි බොහෝ වෙලාවට නිතරම අහනවා මේ බැක්ටීරියා භක්ෂක කියන්නේ මේ බැක්ටීරියාවන්ට හානි කරන ව්‍යාධි ජනකයෙක් නේ. එයා වෛරසයක්. එතකොට වෛරසයක් බැක්ටීරියා ඇතුළට ගිහිල්ලා බැක්ටීරියා සෛලයේ සියලුම පරිවෘතියන් අඩපණ කරලා බැක්ටීරියා සෛලය පුපුරවන. ඕක නේද? ඔව්. රයිට්. ඒ වගේම අපේ දරුවන්ට ඊළඟට තමයි ප්‍රශ්න පත්‍රය හදනකොට ප්‍රශ්න පත්‍රයේදී මේ ප්‍රශ්නේ අහපුවාම පිළිතුරු ලියනකොට මේ ඒ පියවර ටික ළමයි නිවැරදි අනුපිළිවෙලෙන් ලියන්නේ නැහැ. අපි බොහෝ වෙලාවට දැකලා තියෙනවා. එහෙනම් මේ පියවර ටික අනුපිළිවෙල නිවැරදි වෙන්න ඕනේ නේද? පැහැදිලිව. ඔව් තම වැදගත් ප්‍රශ්නයක් ඇසුවේ. අනිවාර්යයෙන්ම සම්බන්ධ වීමෙන් අනතුරුව තමයි විනිවිද යාම සිදු වෙන්නේ. මේ ක්‍රමයෙන් සඳහන් කිරීමේදී පියවර පහ අනිපිළිවෙල සඳහන් කිරීමේ වැදගත්කම තියෙනවා. යම් පියවරක් මාරු වුණොත් අපිට ලකුණු ලබා දීම කරන්න බැරි වෙනවා. මොකද පියවර පහ ක්‍රමිකව තමයි සිදුවන්නේ. නම් හොඳයි මේ ප්‍රශ්නය. අපේ දරුවන් අපේ දූ දරුවන් මෙවැනි පියවර පහ සඳහන් කිරීමේදී පරිස්සම් විය යුතුයි. ඒ නිවැරදි අනුපිළිවෙල සඳහන් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රශ්න 11 වෛරොයිඩ් යනු මොනවාද කියන ප්‍රශ්නය. ඇත්තටම අපේ නිර්දේශයේ අලුතෙන් එකතු වෙන මාතෘකාවක් වෛරොයිඩ්. වෛරොයිඩ් කියලා කියන්නේ නග්න RNA කොටස්. කිසියම් ආකාරයක රෝග සෑදීමේ හැකියාවක් දරන ව්‍යාජනක ගුණාංග තිබෙන ඒ නග්න RNA කොටස් අපි සලකනවා වෛරොයිඩ් හැටියට. ප්‍රශ්නාංකය 12 මා කැමති මේ අංක 12 වෙනි ප්‍රශ්නය මංජුල සිට බාර දෙන්නට. 12 වෙනි ප්‍රශ්නය අනුව රෝපණ මාධ්‍ය පිළියෙල කිරීමේදී ඒගා භාවිතයේ ඇති වැදගත්කම සඳහන් කරන්න. අපි ඉස්සල්ලාම දුවලා පුතාලා දැනගන්න ඕනේ ඒගා මොනවැන්ද හදාගන්නේ. ඒගා කියන්නේ රතු ඇල්ගී වලින් හදන පොලිසැකරයිඩයක්. එතකොට ඒගා යොදා ගැනීමේ ප්‍රධාන අරමුණ තමයි මේ රෝපණ මාධ්‍යයක් ගණීකරණය කරන්න. ඒක ඝන තත්ත්වයට පත් කරන්න. එතකොට විෂය නිර්දේශයේ තියෙනවා ඒගා යොදාගන්නේ ගණීකාරකයක්. දැන් මේ ප්‍රශ්නෙට අදාළව නම් පිළිතුර තමයි ඒගා භාවිතයේ වැදගත්කම තමයි රෝපණ මාධ්‍ය ගණීකරණය කරන්න. ඝන තත්ත්වයට පත් කරන්න. ඒක ද්‍රව රෝපණ මාධ්‍යයක් නම් ඒක ගණීකරණය කරන්න ඒගා යොදන්නේ නැහැ. එතකොට ඒක ද්‍රව. මාධ්‍ය ගණීකරණය සඳහා තමයි ඒගා යොදන්නේ. දැන් ඒගා යෙදීමේ තියෙනවා යම් වැදගත්කම. දැන් ඕකට ඒගා නැතුව වෙන දෙයක් යොදා ගන්න බෑ. අපි හිතමු පාන් පිටි කියලා යොදා ගන්න බෑ. ඒගා තමයි සුදුසුම. ඇයි ඒගා රෝපණ මාධ්‍යයකට ගන්නෙ? එකක් තමයි අර බැක්ටීරියා එකේ වගා වෙනකොට ඒ බැක්ටීරියා සෛල හොඳට පේනවා. මොකද මේ ඒගා පාරදෘශ්‍යයි. ආලෝකය හොඳට විනිවිද යනවා පාරදෘශ්‍යයි. ඒ හින්දා අර සුද්ධ ජීවීන් ඒකේ වැඩිලා තියෙනකොට හොඳට ඒ ඝනාවාස දිලීර නම් දිලීර බැක්ටීරියා නම් බැක්ටීරියා හොඳට පේනවා. එහෙනම් එකක් තමයි පාරදෘශ්‍ය වීම. ඒගා යොදා ගැනීමෙන් තියෙන ප්‍රයෝජනයක් පාරදෘශ්‍යයි. දෙවෙනි එක තමයි සුද්ධ ජීවීන්ගේ පෝෂණ ක්‍රියාවලිය නිසා ඒක බිඳ වැටෙන්නේ. ඒක බිඳ වැටීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම සුද්ධ ජීවීන්ට ඒක විෂ සහිත දෙයක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය කාරණා තුනක් ඒගා යොදා ගැනීමේ වැදගත්කම් විදිහට සලකනවා. ඒක ඒගා යොදා ගැනීමේ අරමුණ. නමුත් මෙතන ප්‍රධානතම වැදගත්කම තමයි ඒගාවල ඒක රෝපණ මාධ්‍ය ගණීකරණය කරන්න. 13 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 13 බලන්න 13 ප්‍රශ්නේ දෙනවා දියාරු රෝපණ මාධ්‍යයන්ට වඩා ඝන රෝපණ මාධ්‍ය වඩා වැදගත් වන්නේ ඇයි? දියාරු රෝපණ මාධ්‍ය කියන්නේ අර ද්‍රව රෝපණ මාධ්‍ය.
බොහෝ වෙලාවට අපි නියුට්‍රියන්ට් බ්‍රෝත් කියලා කියන්නේ. ඒ නියුට්‍රියන්ට් බ්‍රෝත් කියන එක වගේ එකක්. ද්‍රව රෝපණ, දියාරු මාධ්‍ය. වඩා ඝන රෝපණ මාධ්‍ය වැදගත් වන්නේ ඇයි? ඒකට තියෙන පිළිතුර තමයි අර දියාරු රෝපණ මාධ්‍යයක සුදජීවීන් හැමතැනම ව්‍යාප්ත වෙලා ඉන්නේ. ව්‍යාප්ත වෙලා. ඉතින් ඒක සුදජීවීන් අපට ඔවුන් අධ්‍යයනය කරන්න අමාරුයි. අර ඝන රෝපණ මාධ්‍යයක වගේ බෑ හැමතැනම විසිරිලා. නමුත් ඝන රෝපණ මාධ්‍යයක සුදජීවීන් මතු පිට තමයි ඒ කට්ටිය වැඩෙන්නේ. ඒ හින්දා අර මතු පිට ඉන්න හින්දා අපට හොඳට ඒ අය ඉන්න බව, එයාගේ ඝනාවාස නිරීක්ෂණය කරලා ඔවුන් වෙන් කරගන්න පුළුවන්. ඉතින් ද්‍රව රෝපණ මාධ්‍යයකට වඩා ඝන රෝපණ මාධ්‍ය අර සුද්ධජීවීන් අධ්‍යයනය කිරීමේදී වැදගත්. හැබැයි එක දෙයක් මතක තියාගන්න. සමහර අවස්ථාවල අපි ද්‍රව රෝපණ මාධ්‍යත් භාවිතා කරන අවස්ථා තියෙනවා. මොකක්ද අවස්ථාව? අපි හිතමු සමහර සුද්ධජීවීන්ගේ අපට දැන් සමහර සුද්ධජීවීන් ඉන්නවා පරිවෘත්තියේදී හදනවා වායු. අපට ඕනේ එයාගේ වායු හදන වායුව මොනවද කියලා විශ්ලේෂණය කරගන්න. එතකොට ඒ වායු විශ්ලේෂණය කරගන්නකොට ඔවුන් හදන වායුව ලබා ගන්න නම් අප ඝන රෝපණ මාධ්‍යයක වගා කරලා බෑ. අපිට අනිවාර්යෙන්ම වායු නිපදවන සුද්ධජීවීන් ඒ වායු ලබා ගන්න ඕන නම් විශ්ලේෂණයට අපි අනිවාර්යෙන්ම ගන්න ද්‍රව රෝපණ මාධ්‍ය. ඊළඟ කාරණය තමයි ඒ සමහර සුද්ධජීවීන්ගේ ජෛව රසායනික විශ්ලේෂණ තියෙනවා. ඒ ජෛව රසායනික විශ්ලේෂණ සඳහා අපට ද්‍රව රෝපණ මාධ්‍ය තමයි යොදා ගන්න පුළුවන්. හොඳයි, ඊටම සාර්ථක පිළිතුරක් ලබා දුන්න අපේ මන්ජුලස. ඒ අදහස් කළේ රෝපණ මාධ්‍ය ගණීකරණය සඳහා ඒගාර භාවිතයෙන් වැදගත්කමයි. මේ ඒගාර සංකීර්ණ පොලිසැකරයිඩයක්. ඒ පොලිසැකරයිඩේ කාමෘෂත්වයේ ඝන වශයෙන් පවතිනවා. මදක් රත් කිරීමේදී ද්‍රව දියර දතරපත් වෙනවා. ඒ වගේම එතුමා සඳහන් කළා පැහැදිලිව දියාරු රෝපණ මාධ්‍යයක් වඩා ඝන රෝපණ මාධ්‍යයක් වැදගත් වෙන්නේ ඇයි කියලා. විශේෂයෙන්ම ඝන රෝපණ මාධ්‍යයක මතු පිටේ තමයි ශුද්ධ ජීවීන් ඝනාවාස සෑදෙන්නේ. ඒ ඝනාවාසය සකස් වීමේදී අපිට නිරීක්ෂණය කිරීම ඉතා ලේසි වෙනවා. ඒ වගේම ඝනාවාසයෙන් ස්වල්පයක් වෙන් කර ගැනීමත් හරි පහසුයි අපි දකින නිසා. තම සාර්ථක පිළිතුරක් ලබා දුන්නා ඒ සම්බන්ධව අපේ මන්ජුලස. හොඳයි, අපි ප්‍රශ්නාංකය අපි 14 බලමු. බැක්ටීරියා වර්ණ ගැන්වීමේදී තාපය මගින් තිර කිරීම වැදගත් වන්නේ ඇයි? අපි දන්නවා තාප තිර කිරීමක් වැදගත් වෙනවා බැක්ටීරියා අඳුනක් වලින් අපි කදාවක් මත නංව ගන්නවා තුනි අඳුනක්. පස්සේ අපි තාප තිර කිරීමක් සිදු කරනවා. ඒ බන්සන් සිරුව හරහා කීපවතාවක් මේ කදාව එහා මෙහා ගෙන යාමෙන් තාපය ලබා දෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී තාපය ලැබීමෙන් මේ බැක්ටීරියා සෛලවල සෛල බිත්ති පොඩක් උණු වෙනවා. එහෙම නැත්නම් කෝෂ්ඨයේ උණු වී යාමක් සිදු වෙනවා. ඒ අනුව තදින් ඇලෙනවා. තදින් ඇලීමක් සිදු වෙනවා වීදුරු කදාවට. ඒ අනුව නැවත අපිට අවස්ථාවක් උදා වෙනවා අමතර වර්ග සෝදා හරින අවස්ථාව. ඒ අවස්ථාවේදී හරියට තාප තිරකීම සිදු වෙන්නේ නැත්නම් ඒ බැක්ටීරියා සෙල් වලින් ගැලවී යන්න පුළුවන්, ඉවත් වෙන්න පුළුවන්. ඒක වළක්වා ගැනීම සඳහා තමයි මේ තාප තිරකීම සාර්ථකව සිදු කරන්නේ. ප්‍රශ්නාංකයේ අපි බලමු අංක 15 රසායනික ස්වයංපෝෂීන්ගේ ශක්ති ප්‍රභාවය. ඉතින් අපි දන්නවා ස්වයංපෝෂීන් කිව්වම ඔබට මතක් වෙන්න ඕනේ කාබන් ලබාගන්නේ කාබන් ඩයොක්සයිඩ් වලින්. තම කාබන් අවශ්‍යතාවය කාබන් ඩයොක්සයිඩ් වලින් සපයා ගන්නවා නම් එයා ස්වයංපෝෂී කියලා කියන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ අහන්නේ රසායන ස්වයංපෝෂීන්ගේ ශක්ති ප්‍රභාවය. විශේෂයෙන්ම රසායන ස්වයංපෝෂීන් ශක්තිය ලබාගන්නේ අකාබනික රසායන ද්‍රව්‍ය වලින්. ඒ වගේම තමයි අංක ප්‍රශ්නාංකයේ 16 අහලා තියෙනවා රසායන විෂමපෝෂීන්ගේ ශක්ති ප්‍රභාවය. මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් අපේ විගත රචනා ප්‍රශ්න පත්‍රයේට. ඒවා පරිස්සම් වෙන්න ඕනේ පටලව ගන්න නැතුව පිළිතුර සංවිධානය කර ගැනීමට. දැන් සර් මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය 15 වෙනි ප්‍රශ්නේ බැලුවොත් දැන් රසායනික ස්වයංපෝෂීන් ශක්ති ප්‍රභවයේ විදිහට අකාබනික රසායනික ද්‍රව්‍ය යොදනවා කිව්වහම භාවිතා කරනවා කිව්වොත් අපේ ළමයෙක් මෙහෙම ලියනවා ඇමෝනියම් අයන. එතකොට ඇමෝනියම් අයන අකාබනික ශක්ති ප්‍රභවයක් විදිහට ගන්න පුළුවන්. ඒක ඔක්සිකරණය කරනවා නයිට්‍රයිඩ් බවට. එතකොට මේ නයිට්‍රයිඩ් බවට පත් වෙනකොට නිපදවන ශක්තිය නේද එතන ගන්න? ඔව් ඔබ තමයි තාම නෙවරදී.
ඇමෝනියම් නයිට්‍රේට් කිරීමේදී ශක්තිය බැහැර වෙනවා. ඔව්. ඒ ශක්තිය ලබා ගැනීමෙන් තමයි නයිට්‍රෝසෝමෝනාස් වගේ බැක්ටීරියාවන් ගන්න. එතනදී කාබන් ප්‍රභවය විදියට අකාබනික කාබන් ගන්න. එතකොට දුවලට පුතාලට පැහැදිලි ඇති අර නයිට්‍රෝසෝමෝනාස්ලා වගේ අය පසේ තියෙන ඇමෝනියම් අයන ඔක්සිකරණය කරනවා නයිට්‍රයිඩ් බවට. එතනදී ලැබෙනවා ශක්තිය මොන ශක්තියද? අකාබනික රසායනික සංයෝගවල අන්තර්ගත ශක්තිය. කාබන් ප්‍රභවයේ විදියට කාබන් ඩයොක්සයිඩ් ගන්නවා අකාබනික කාබන්. ඒ කට්ටිය Tamanට අවශ්‍ය කාබනික ආහාර නිපදවගන්න. හරි. බොහොම ස්තුතියි එතන ඒ පැහැදිලි කිරීම සම්බන්ධව. අපි ඊළඟට 16 එකක් කතා කළා 17 නේද? සර්. ඔවංක 16 ප්‍රශ්න අහලා තියෙන රසායන විෂම පෝෂණයේ ශක්ති ප්‍රභවය ඒදී අදාළ පිළිතුර ව යුතු වන්නේ කාබනික රසායන ද්‍රව්‍ය කියන එකයි. මම කැමතියි තව අදහසක් ඉදිරිපත් කිරීමට මංජුල් සර්ගේ සම්බන්ධයත් එක්කම විශේෂයෙන්ම ඔබ පරිස්සම් වෙන්නට ඕනේ යම් ප්‍රශ්නයක ලබා දුන්නොත් නයිට්‍රේට් සම්බන්ධව නයිට්‍රේට් කිසිම අවස්ථාවක මේ රසායනික ස්වයං පෝෂණයේ ශක්ති ප්‍රභවයක් වන්නේ නැහැ. විශේෂයෙන්ම ඇමෝනියම් නයිට්‍රයිඩ් වෙනවා නයිට්‍රේට් වෙනවා. හැබැයි කිසිදු රසායන ස්වයං පෝෂී ජීවිකගේ ශක්ති ප්‍රභවය නයිට්‍රේට් වට ගන්න අමාරුයි. නයිට්‍රේට් විය යුතු නැහැ. මොකද නයිට්‍රේට් ලබා ගන්න බෑ ශක්ති ප්‍රභවයක් ලෙස. හොඳයි. අපි ප්‍රශ්නාංකය 17 බලමු. විෂම පෝෂී බැක්ටීරියාවන්ගේ කාබන් ප්‍රභවය කුමක් වේද කියලා අහනවා. විශේෂයෙන්ම විෂම පෝෂී බැක්ටීරියාවන්ගේ කාබන් ප්‍රභවය විය යුතු වන්නේ කාබනික කාබන්, ඒ කියන්නේ කාබනික සංයෝග, ග්ලූකෝස් වැනි සංයෝග. ඒ වගේම තමයි ප්‍රශ්නාංකය 18 පහත් සඳහන් සංයෝග නිපදවා ගැනීමට යොදාගෙන ශුද්‍ර ජීවිකයෝ බැගින් නම් කරන්න. කලින් මංජුලස සඳහන් කළා මෙවැනි ප්‍රශ්නයකදී ඊට පරිස්සම් වෙන්න ඕන කියලා. විශේෂයෙන්ම නම් සඳහන් කිරීමේදී විද්‍යාත්මක නාම සඳහන් කිරීමේදී ඒ අකුරු වරද්දන්නේ නැතුව ඒ නම් සඳහන් කිරීම අවශ්‍ය වෙනවා. සිට්‍රික් අම්ලය සංශ්ලේෂණය කිරීමේදී ඇස්පිරියස් නයිජර් වැදගත් වෙනවා. ඉන්වර්ටේස් සංශ්ලේෂණයේදී සැකරොමයිසිස් සෙරිවිසි අදාළ වෙනවා. විටමින් C නිපදවා ගැනීම සඳහා ඇසිඩෝබැක්ටර් විශේෂ භාවිතා වෙනවා. ඒ වගේම තනිසැලක ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමේදී ස්පිරුලිනා සමග ඒ වගේම ක්ලොරෙල්ලා වගේ ඇල්ගාවන් අදාළ වෙනවා. ඇසිඩික් අම්ල නිෂ්පාදනය කිරීමේදී ඇසිඩෝබැක්ටර් සහ ග්ලුකොනෝබැක්ටර් අදාළ වෙනවා. ඔබ ඉතා පරිස්සම් විය යුතුයි මේ නම් ඉදිරිපත් කිරීමේදී නිවැරදි අක්ෂර වින්‍යාසය භාවිතා කළ යුතුයි. ඒ වගේම තව ප්‍රශ්නයක් අපි සලකා බලමු අංක 19 කීට ව්‍යාජනක බැක්ටීරියා සඳහා උදාහරණයක් සපයන්න. ඔබ පරිස්සම් වෙන්නට ඕනේ කීට ව්‍යාජනකයන් සම්බන්ධ එකම එක උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණය තමයි බැසිලස් thuringiensis කියන බැක්ටීරියාව. මේ බැක්ටීරියාව තුළ සෑදෙනවා විශේෂයෙන්ම ප්‍රෝටීන සෑදෙනවා ස්පටික හැටියට. ඒ ප්‍රෝටීන් ස්පටික කීටයන්ගේ ආහාර මාර්ගයට ප්‍රවේශ වීමෙන් අනතුරුව ආහාර මාර්ගය පටක දියවී යාමක් සිදු වෙනවා. යනුව එම කීටයන් ක්‍රමයෙන් විනාශයටපත් වෙනවා. මම කැමති ප්‍රශ්නක 20 මංජුලසට බාර දීමට. 20 වෙනි ප්‍රශ්නය අහනවා ස්වභාවික ජල ප්‍රභවයේ වලට අපජලය මුදා හැරීමේ බලපෑම සඳහන් කරන්න. දැන් ස්වභාවික ජල ප්‍රභව කිව්වහම අපේ දුවල පුතාලා දන්නවා දැන් ශ්‍රී ලංකාවේ තියෙන ස්වභාවික ජල ප්‍රභවයක් අපි හිතමු වැවක්. එහෙම නැත්නම් ගංගාවක්. අපි හිතන්නකෝ. අපි වැවක් නැත්නම් ගංගාවක් කැලණි ගඟ ගමු. මෙන්න මේ කැලණි ගඟ කියන ස්වභාවික ජල ප්‍රභවයට නිවෙස් වලින් නගරයෙන් කර්මාන්ත ශාලා වලින් අපජලය මුදා හරිනවා. ඇතිවන බලපෑම අහන්නේ. මේක අපිට එදිනෙදා ජීවිතයේදී අපිට දකින්න තියෙන සුලභ දසුණක්. සමහර වෙලාවට දැන් ඊයේ පෙරේදත් අපි දැක්කා කැලණි ගඟේ ඇති වෙලා තියෙන තත්ත්වයන්. එතකොට මේ ස්වභාවික ජල ප්‍රභව වලට අපජලය මුදා හැරීමෙන් කවුද කරන්නේ? අපි මිනිසා. මිනිසා මේ අපජලය මුදා හැරීමෙන් ඇතිවන බලපෑම් මොනවද? එකක් තමයි අපි හිතමු දැන් ඔය සතුන්ගේ මල පහ, මිනිස් මල පහ ඕවා හොදගෙන ස්වභාවික ජලයට ගියාපුවාම ඒ මල පහවල ඉන්න ව්‍යාධිජනක සුද්ධ ජීවීන් ජලයට එකතු වෙනවා. අපි එතකොට ඒ ජලය අපේ පරිභෝජනය කරනකොට අපට ව්‍යාධිජනක රෝග ඇති වෙනවා. එහෙනම් පළවෙනි එක තමයි
ව්‍යාධි ජනක සුද්ධ ජීවීන් ව්‍යාප්ත වෙනවා වගේම ඔවුන් අපට රෝග හදන තත්ත්වයකුත් ඇති වෙනවා. එතකොට ව්‍යාධි ජනක සුද්ධ ජීවීන්ගේ ව්‍යාප්තිය බලපානවා. එතකොට ඒ අර ගසාගෙන එන ඒ ජලය ඔස්සේ ස්වභාවික ජල ප්‍රභව වලට ව්‍යාධි ජනකීන් ඇතුළත් මල පහ එකතු වෙනවා. ව්‍යාධි ජනකීන් ව්‍යාප්ත වෙනවා. ජලය දූෂණය වෙනවා. ජලයේ ගුණාත්මක භාවය නැතු යනවා. ජලය දූෂණය වෙනවා. ඒ වගේම එවැනි තත්වයකට පත්වෙච්ච ජලයේ සමහර වෙලාවට දැන් ඔය විශේෂයෙන්ම ඔය වැව් ආශ්‍රිතව වැවක් තියෙනවා නම් ඔය ගොඩක් වෙලාවට ඔය කෘෂිකර්මාන්තයේ තියෙන ප්‍රදේශවල වර්ෂා කාලයෙන් පස්සේ අර පසට යොදපු නයිට්‍රේට් ෆොස්ෆේට් වැනි පෝෂක ඒවා සෝදගෙන ඇවිදිලා ඒ ජලාශයේ තැන්පත් වෙනවා. තැන්පත් වුණාට පස්සේ ඒකේ හැදෙනවා විවිධ ඇල්ගී සයනොබැක්ටීරියා. එතකොට ඒකට අපි කියනවා ඒක ඒ වතුර ඒ ජීවීන්ගෙන් ඒ කියන්නේ ඇල්ගා වලින් සුපෝෂණය වෙනවා. ඒ සුපෝෂණය වුණාම ඒ වතුරේ ඔක්සිජන් සඳහා ජීවිතන ජීවීන්ට ඔක්සිජන් සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. අපි ඒකට කියනවා ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩිවීම. බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ්. ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමහර ඒක උග්‍ර වෙච්ච තත්වයකද නිර්වායු වියෝජනයන් සිදු වෙලා දුර්ගන්ධය ඇති වෙනවා. ඒ ජලාශයෙන් දුගඳ පිට වෙන්න ගන්නවා. ඉතින් ඕක ඇත්තටම පියවරෙන් පියවර සිදුවන දෙයක්. එක පාටම වෙනව නෙමෙයි. ඉස්සල්ලාම ඔක්සිජන් ඉල්ලුම ඒ කියන්නේ ජීවීන් සඳහා ඔක්සිජන් ඉල්ලුම වැඩි වෙනවා. මාළු මැරෙන්න ගන්නවා. ජල ජීවීන් උඩ පාවෙන්න ගන්නවා. ඊළඟට ටික කාලෙකදී නිර්වායු වියෝජනය නිසා දුර්ගන්ධයක් නැති වෙනවා. ඉතින් ඔන්න ඔය තත්වයන් අපි දකිනවා මේ ස්වභාවික ජල ප්‍රභව වලට අප ජලය මුදා හරපුවාම. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ එනවා එන්නත් යනු කුමක්ද? එතකොට එන්නත් කියලා කියන්නේ මොනවද කියලා අහනවා. ඉතින් එන්නත් කියලා කියන්නේ විශේෂයෙන්ම අර සුද්ධ ජීවීන් හා සම්බන්ධ රෝග එක්කෝ නිවාරණය සුව කර ගැනීම ඒ රෝග වළක්වා ගන්න යොදන ඒවා තමයි අපි කියන්නේ එන්නත්. ඉතින් එන්නත් වලදී අපි කරන්නේ සමහර වෙලාවට එන්නතේ ඉන්නේ ව්‍යාධි ජනක සුද්ධ ජීවියාගේ ව්‍යාධි ජනකතාවය පාලනය කරලා අඩපණ කරපු එන්නත් තියෙනවා. ව්‍යාධි ජනකතාවය පාලනය කරලා නැත්තම් ඔයාගේ ක්‍රියාකාරීත්වය අඩපණ කරපු එන්නත් තියෙනවා. ඉතින් ඒ එන්නත් අපිට එන්නත් කරපුවාම අපේ ශරීරයේ අනාගතයේදී අපට ඇතිවෙන්න පුළුවන් ආසාදන වලින් වළක්ව ගන්න අපේ ඇඟේ ප්‍රතිශක්තිය ඇති කරනවා. ඒකයි මෙතන කියන්නේ. ප්‍රතිශක්තිය ප්‍රේරණය කිරීම සඳහා භාවිතා කරනු ලබන දුර්වල කරන ලද සුද්ධ ජීවීන් හෝ ඊතා කුඩා සුද්ධ ජීවී කොටස් අවලම්බනයක් එන්නතක් නම් වේ. එතකොට දැන් බලන්න ප්‍රතිශක්තිය ප්‍රේරණය කිරීම සඳහා භාවිතා කරනු ලබන දුර්වල කරන ලද නැත්නම් ඒක අඩපණ කරපු ඒ වගේම ඊතා කුඩා කොටස් වලට කඩපු අවලම්බනයක් තමයි එන්නතක් විදියට අපි භාවිතා කරන්නේ. අපි ඊළඟට බලමු ප්‍රශ්නේ 22 වෙනි ප්‍රශ්නේ අහනවා ප්‍රතිශක්ති කරණයේදී භාවිතා කරන ලද එන්නත් ආකාර තුනක් තියෙනවා. මොනවද මේ එන්නත් ආකාර තුන කියන එක අපි සලකා බලන්න ඕන. පළවෙනි දේ තමයි අඩපණ කරන ලද ජීවී එන්නත්. පළවෙනි දේ තමයි අඩපණ කරන ලද ජීවීන්. එර මං කලින් කිව්වා වගේ ඒ කියන්නේ ඒක සුද්ධ ජීවීන් හදලා තියෙන්නේ එයාගේ ව්‍යාධි ජනකතාවය පාලනය කරලා තියෙනවා අඩපණ කරලා. දෙවෙනි එක තමයි අක්‍රීය කරලා දෙන්නත්. ඒකෙදි ව්‍යාධි ජනකයා අක්‍රීය කරලා බෙලහීන කරලා තියෙනවා. ඊළඟට තමයි උපේකක එන්නත්. අපි උපේකක එන්නත් කියන්නේ ඒක ටොක්සයිඩ්ස්. ඒක ඒ දූලකාභ එන්නත්. දූලකාභ එන්නත් විදිහට ඒක ලබා දෙන්න පුළුවන්. එතකොට එන්නත් ආකාර තුනකින් ලබා දෙන්න පුළුවන්. අපි 23 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකෙන් අහනවා පහත සඳහන් එන්නත් සඳහා උදාහරණය බැගින් දෙන්න. පහත සඳහන් එන්නත් සඳහා උදාහරණය බැගින් දෙන්න.
අඩපණ කරන ලද ජීවීෙන්නත් කල්පනා කරන්න. අඩපණ කරන ලද ජීවීෙන්නත් සඳහා තියෙන්නේ ඔය සරම්ප කම්මුල්ගාය රුබෙල්ලා ඔය රෝග තුනටම කලින් එන්නත් කරනවා MMR කියලා එන්නතක්. ඒකට අපි කියනවා MMR වැදගත්ම එන්නතක්. එතකොට එවැනි ඒ එන්නත් කරපුවාම තම ජීවිත කාලය තුලදී එවැනි රෝග ආසාදනයෙන් වළක්ව ගන්න පුළුවන්. ඊට අමතරව අඩ පැපොල සඳහාත් මෙවැනි එන්නත් තියෙනවා. අක්‍රිය කරන ලද එන්නත් සඳහා මතක තියාගන්න ඕන කොලරාව ජලබීතිකා රෝගය ඉන්ෆ්ලුවෙන්සා. මෙන්න මේ රෝග තුනට පෝලියෝ වලටත් දෙනවා අක්‍රිය කරන ලද. හැබැයි මෙන්න මේ අඩපණ කරන ලද ජීවී එන්නත් හා අක්‍රිය කරන ලද එන්නත් අතර තියෙනවා වෙනසක්. මොකද අඩපණ කරන ලද එන්නතක් දුන්නා නම් මුළු ජීවිත කාලය තුලදීම අපිට ඒ සුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂාව රැකවරණේ තියෙනවා. ඔවුන් අපට කවදාවත් ආසාදනය කරන්නේ ආය ද්විතීක මාත්‍රාවක් දිය යුතු නැහැ. නමුත් අක්‍රිය කරන ලද එන්නත් අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නේ ටික කාලයයි කෙටි කාලයයි නැවත ද්විතීක එන්නත් ලබා දීම අවශ්‍ය වෙනවා. උපේකක එන්නත් සඳහා උදාහරණයක් අපට ගන්න පුළුවන් ඒ සඳහා හෙපටයිටිස් B කියන එන්නත. හරි ඊළඟ ප්‍රශ්නේ මම ආරාධනා කරනවා අපේ රුවන්ගන සර්ට මේක සාකච්ඡා කරන්න කියලා 24 වෙනි ප්‍රශ්න. හොඳයි ඊටාම සාර්ථක පිළිතුරක් ලබා දුන්න අපේ මංජුල සර්. ඉතින් මම පොඩි ඔබ සැමතරට දෙන්න ලබා දෙන්න කැමති පොඩි මතක තබා ගැනීමේ ලේසි ක්‍රමයක් විශේෂයෙන්ම එතුමා සඳහන් කළා මේ වගේම අක්‍රිය කරන ලද එන්නත් පිළිබඳ සඳහන් කළා. විශේෂයෙන්ම අක්‍රිය කරන ලද කිව්වොත් මම ඩෙඩ් කියලා ගන්නම්. ඩෙඩ් කියන්නේ මරණ ලද කියන අදහස ඩෙඩ් ඉන් ජලකොළපෝ. ඩෙඩ් ඉන් ජලකොළපෝ කියන වචනේ අපි හදාගත්තොත් ඩෙඩ් කියන්නේ මරණ ලද කියන එකයි මරුණත් අදහසයි. ඉන් කියලා කියන්නේ ඉන්ෆ්ලුවෙන්සාව, ජල කියන්නේ ජලබීතිකාව, කොළ කියන්නේ කොලරාව, පෝ කියන්නේ පෝලියෝ. ඩෙඩ් ඉන් ජලකොළපෝ කියන වචනයෙන් අපට එන්නත් රෝග ටික මතක තබා ගැනීම ලීසි වෙනවා. රයිට්. ප්‍රශ්නාංක 24 වැදගත් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. පූතිනාශක සඳහා උදාහරණ දෙකක් දෙන්න. විශේෂයෙන්ම මේ පූතිනාශක කියන්නේ මොනවද? විශේෂයෙන්ම අපේ සමහා සම්බන්ධව රැඳී සිටින ශුද්‍රජීවීන්ගේ ගහණය අඩු කරලීම සඳහා අපට අවශ්‍ය පරිදි යොදා ගන්න පුළුවන් පූතිනාශක. එතෙන්දී අපේ සමට හානියක් නොවන පරිදි ඒ රසායන ද්‍රව්‍ය යොදා ගැනීම තමයි සිදුවන්නේ. විශේෂයෙන්ම ජනප්‍රිය පූතිනාශකය තමයි එතිල් මද්‍යසාරය. ඒ වගේම අලුත් නිර්දේශයට තව නම් දෙකක් එකතු වෙලා තියෙනවා. පූතිනාශක දෙකක් එකතු වෙලා තියෙනවා. අයිසෝප්‍රොපනෝල් ඒ වගේම ක්ලෝරෝසයිලනෝල් කියන ඒ පූතිනාශක දෙක. එතිල් මද්‍යසාරය, අයිසෝප්‍රොපනෝල් ඒ වගේම ක්ලෝරෝසයිලනෝල් කියන මේ පූතිනාශක තුනම ඔබ මතක තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රශ්නාංකයේ 25 ව්‍යාසාධක දෙවර්ගයක් නම් කරන්න කියන එක. මේ ව්‍යාසාධක කියලා කියන්නේ අපේ පරිසරයේ විශේෂයෙන්ම පරිසරය තුල රැඳෙන ශුද්ධජීවී ගහණය අඩු කරලීම සඳහා යොදා ගන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය. විශේෂයෙන් ෆිනෝලික සංයෝග ගන්න පුළුවන්, ෆිනෝල් ගන්න පුළුවන්, ඒ වගේම හයිපොක්ලොරයිඩ් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්නාංකයේ 26 ප්‍රියෝන යනු මොනවාද කියන එක. මේක ජනප්‍රිය ප්‍රශ්නයක් මේ අත ප්‍රශ්න පත්‍රවල ප්‍රියෝන කියලා කිව්වේ ආසාදක ප්‍රෝටීනමය අංශ විශේෂයන්. ඒ ප්‍රෝටීනමය අංශු ආසාදන ගුණාංග පෙන්වීම කිරීම නිසා අපි සලකනවා තා කුඩාම ආසාදන කාරකයේ වශයෙන් ප්‍රියෝන. ඒ වගේම තමයි ප්‍රශ්නාංක 27 මිනිසාගේ මිනිසාට ප්‍රියෝන සම්ප්‍රේෂණය වන විහකේ කෙසේද කියලා ප්‍රශ්නයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ ආසාදිත අවයව හෝ පටක බද්ධ කිරීමේදී ඒ වගේම තමයි ආසාදිත රුධිරය පාරවිලේණය කිරීමේදී අනිවාර්යයෙන්ම ප්‍රියෝන එකතු වෙන්න පුළුවන් නව ධාරකයකට. දැන් අපි බලමු 28 වෙනි ප්‍රශ්නේ නයිට්‍රජන් චක්‍රයේදී ශුද්‍රජීවීන්ගේ වැදගත්කම සඳහන් කරන්න. එතකොට දැන් බලන්න වායුගෝලයේ තියෙන අණුක නයිට්‍රජන්. එතකොට මේ වායුගෝලයේ තියෙන අණුක නයිට්‍රජන් ජීවීන්ට ප්‍රයෝජනට ගන්න බෑනේ. එක්තරා ජීවීන් කොටසක් ඉන්නවා මේ වායුගෝලයේ තියෙන අණුක නයිට්‍රජන් ප්‍රයෝජන නයිට්‍රජන් බවට පත් කරනවා.
ඒ කට්ටියට කියනවා නයිට්‍රජන් තිර කරන සුද්‍රජීවි. ඔය නයිට්‍රජන් තිර කරනවා ඇමෝනියම් අයන විදියට. කවුද කරන්නේ? එකක් තමයි සහජීවී නොවන ආකාරයට කරනවා, සහජීවී ආකාරයට නයිට්‍රජන් තිර කරනවා. දැන් එතකොට මොකද වෙන්නේ? මේ ඇමෝනියම් අයන පසේ තියෙනවා. එකෙන් කොටසක් ශාක උරා ගන්න. කොටසක් ශාක උරා ගන්නවා ඒ ඇමෝනියම් අයන. ඒවා ශාක ඒ නයිට්‍රජනීය සංයෝග හදනවා ප්‍රෝටීන් වගේ. කොටසක් ඒ ඇමෝනියම් අයන නයිට්‍රීකරණයට භාජනය වෙනවා පියවර දෙකක් ඔස්සේ. නයිට්‍රේට් විදියට ඒකෙනුත් කොටසක් ශාක උරා ගන්න. දැන් අර ඇමෝනියම් අයන විදියටත් නයිට්‍රේට් විදියට ශාක උරාගත්ත නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය නයිට්‍රජන් විදියට ශාක මොකද කරන්නේ? ඒවා යොදාගෙන ඇමයිනෝ අම්ල ප්‍රෝටීන් සංශ්ලේෂණය කරලා නයිට්‍රජනීය කාබනික නයිට්‍රජන් හදනවා. ශාක සතුන් අනුභව කරනවා. දෙගොල්ලම මිය යනවා. මිය ගියාට පස්සේ ඒක මොකද වෙන්නේ? ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවට පත් වෙලා ප්‍රෝටියෝලයිසිස් ඇමයිනෝ අම්ල ඇමයින් හරණයට ලක් වෙනවා. ඊට පස්සේ ඇමයින් හරණයේදී ඊට පස්සේ මොකද වෙන්නේ? ඇමෝනිකරණයට ලක් වෙනවා. ඒ ඇමෝනිකරණය කියන්නේ ඇමෝනියා හා ඇමෝනිය සංයෝග සෑදීම. ඉතින් ඒක තමයි නයිට්‍රජන් චක්‍රයේ පියවර 4 නයිට්‍රජන් තිර කිරීම, ඇමෝනිකරණය, නයිට්‍රීකරණය හා නයිට්‍රීහරණය. එතනදී නයිට්‍රීහරණය කියන්නේ අර පසට ලැබුණු නයිට්‍රේට් අණුක නයිට්‍රජන් බවට ආය වායුගෝලයටම නිකුත් කරනවා නයිට්‍රීහාරී බැක්ටීරියා මගින්. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 29 වෙනි ප්‍රශ්නේ ඒකේ අහනවා මෙන්න මේ විදියට. ආහාර නරක් වීමේදී සිදුවන රසායනික විපර්යාස තුනක් සඳහන් කරන්න. මේ අහන්නේ රසායනික විපර්යාස. මොනවද මේ රසායනික විපර්යාස? එකක් තමයි පූති භවනය. ඒ කියන්නේ ප්‍රෝටීන් ආහාර ප්‍රභවයේ ප්‍රෝටීන් තියෙනවා නම් ඒ ප්‍රෝටීන් ආහාර සුද්ධජීවීන් මගින් ඒක හානි කරනවා නම් අපි ඒකට කියනවා ප්‍රෝටියොලිටික් එන්සයිම මගින් ඒක පූති භවනය. ඊළඟට පැසීම කාබෝහයිඩ්‍රේට් ආහාර පැසීම සැකරොලිටික සුද්ධජීවීන්. ඊළඟට මුඩු වීම. ඒ වගේම මේද තෙල් වැනි ආහාර මුඩු වීම මගින් ඒක හානි වෙනවා. ආහාර නරක් වීමේදී සිදුවන භෞතික විපර්යාස මොනවාද? එතකොට මේ භෞතික විපර්යාස තමයි අපි ගොඩක් වෙලාවට ආහාරයක් නරක් වුණා කියලා දැනගන්නේ. ඒ භෞතික විපර්යාස තමයි ආහාර නුදු වීම, ඒ වගේම ආහාර වර්ණීභවනය, ඒ වගේම නූල් වැනි ස්වභාවයකටපත් වීම, සෙවල හා මැලියම් සෑදීම සහ විෂ එකතු වීම. මේ වගේ දේවල් තමයි ආහාර නරක් වීමේදී සිදුවන රසායනික භෞතික විපර්යාස විදියට සලකන්න පුළුවන්. 31 වෙනි ප්‍රශ්නේ අපි රුවන්ගනස සාකච්ඡා කරනවා. හොඳයි, අපි කලින් සඳහන් කළ ආකාරයට ආහාර නරක් වීම සම්බන්ධයෙන් මන්දිසේත පැහැදිලි කිරීමක් කළා භෞතික විපර්යාසයන් ගැන. ඒ වගේම තමයි මා යෝජනා කරන්න කැමති ඔබ සෑම දිනාටම ආහාර නරක් වීමට කෙරෙහි බාහිර සහ අභ්‍යන්තර සාධකවල බලපෑම විස්තර කරන්න කියන රචනා ප්‍රශ්නය සඳහා ඔබ අනිවාර්යයෙන්ම සූදානම් විය යුතුයි. ඒ සඳහා කරුණු සොයා ගන්න. මම නැවතත් ප්‍රශ්නේ ප්‍රකාශ කරන්නම්. ආහාර නරක් වීම කෙරෙහි බාහිර සහ අභ්‍යන්තර සාධකවල බලපෑම විස්තර කරන්න. ඒ වගේම මන්දිස සඳහන් කළ නඩිජන් චක්‍රය ගැන ඒ චක්‍රයකරණය සම්බන්ධව රචනා ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන් නේද සර්? රචනා ප්‍රශ්නයක් හොඳයි. ප්‍රශ්නාංක 31. වේලිතාප ජීවාණුහරණය යටතේ භස්මීකරණය. අලුත් සංකල්පයක් එකතුලා තියෙන නිර්දේශයේද භස්මීකරණය. ආරෝග්‍ය ශාලාවල පවතින අපද්‍රව්‍යයන් භස්මීකරණ උදුන්වල භාවිතයෙන් විවෘත දැල්ලෙන් දවා පිළිස්සීම තමයි මේ භස්මීකරණය කියලා කියන්නේ. ඉතින් ඊටාත්ම වැදගත් විශේෂ වෛරස වැනි අංශු විශේෂ එවැගේම බැක්ටීරියා සියල්ලක්ම සහඹලි විනාශ කර දීම සඳහා යොදා ගන්න අලුත් තාක්ෂණයක් තමයි මේ භස්මීකරණ උඳුන් භාවිතා කිරීම. එවැගේම ප්‍රශ්නාංකය 32 ජීවාණුහරණ කාරක ලෙස භාවිත කරන වායු වර්ගයක් සඳහන් කරන්න කියලා කිව්වොත් අපි අනිවාර්යයෙන්ම එතිලීන් ඔක්සයිඩ් කියන වායු වර්ගය නම් කරන්න අවශ්‍යයි. එතිලීන් ඔක්සයිඩ් වගේම ඕසෝන් යොදා ගන්න පුළුවන් වායු වර්ගයක් හැටියට. අපි දන්නවා ජල පවිත්‍රාගාරයකදී විශේෂයෙන්ම ජල පවිත්‍රකරණයේදී අවසාන වශයෙන් විෂ බීජ නාශනයේදී ඕසෝන් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ක්ලෝරින් භාවිත කිරීමක් සිදු වෙනවා. ප්‍රශ්නාංකය 33 මම කැමති මනසට අවසර ලබා දීමට. 32 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම සඳහන්. මේ ප්‍රශ්නේ හොඳට සැලකුවොත් එහෙම
ආහාර මගින් වැළඳෙන ආසාදන රෝග තුනක් නම් කරන්න. ආහාර මගින් වැළඳෙන ආසාදන රෝග තුනක්. උණ සන්නිපාතය මේක ඇති කරන්නේ සැල්මොනෙල්ලා ටයිපි, අතිසාරේ ශිගෙල්ලා, කොලරාව විබ්‍රියෝ කොලරේ. එතකොට මෙන්න මේ සුද්ධජීවීන් තමයි ආහාර මගින් වැළඳෙන රෝග. අපි ඒ කියන්නේ සුද්ධජීවීන් මගින් දූෂණය වෙච්ච ජලය වෙන්න පුළුවන්, ඔවුන් මගින් දූෂණය වූ ආහාර වෙන්න පුළුවන්. ඒ වැළඳෙන රෝග තුනක් තමයි සුලභව තියෙන රෝග තුනක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට 34 වෙනි ප්‍රශ්නේ සඳහන් වෙනවා මේ විදිහට ආහාර විසවීමට අදාළ සුද්ධජීවීන් තිදෙනෙක්. මේ ආහාර විසවීම කියන්නේ සුද්ධජීවීන් ආහාර තුලට ගමන් කරලා ඔවුන් හදන විස අපේ ශරීරයට ඇතුල් වෙනවා ආහාර ඔස්සේ. ඔවුන් හදන විස අපේ ශරීරයට ඇතුල් වෙනවා අපි අනුභව කරන ආහාර ඔස්සේ. ඉතින් ආහාර විසවීමට අදාළ සුද්ධජීවීන් තුන්දෙනෙක් තමයි ස්ටැපයිලොකොකස් සෞරියස්. එතකොට එයා තමයි ආහාර විසවීම ඇති කරන්නේ. ස්ටැපයිලොකොකස්. ඒ වගේම ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම්. එයා බොටියුලීනියාව කියන රෝගී තත්ත්වය ඇති කරනවා. ඇස්පර්ජිලස් ඇෆ්ලොටොක්සින් කියන විස නිකුත් කරනවා. ඊළඟට අපි බලමු 35 වෙනි ප්‍රශ්නය පූති භවනය යනු කුමක්ද? එතකොට දන්නවා පූති භවනය කියන දේ ආහාර සිදුවන ඇත්තටම රසායනික ආහාරයේ තියෙන ප්‍රෝටියොලිටික සුද්ධජීවීන් මගින් සම්පූර්ණයෙන් විනාශ කරලා ආහාර අනුභව කිරීමට නොහැකි තත්ත්වයට පත් කරන එක තමයි පූති භවනය. හොඳයි දුවේ පුතේ. මේ වැඩසටහන මගින් අපි අපේක්ෂා කළා සුද්ධජීව විද්‍යාව සම්බන්ධයෙන් ශීඝ්‍ර පුනර්විමර්ශන සිදු කිරීමට අපි සතුටු වෙනවා. ඒ තාමත් අපිට කාලයට සාපේක්ෂව සාර්ථක කරන්න පුළුවන් වුණා කියලා. ඉතින් මේ වැඩසටහන සඳහා මා සමග එකතු වුණා මහා ගම්පහ බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ මංජුල විජේරත්න මහත්මයා වගේ මම සුවපතනවා ස්තුතිකරන එතුමන්ට සාර්ථකව විශේෂණයන් කළා. ඒ වගේම අපි නැවතත් මේ වැඩසටහනින් හැමෝම බලාපොරොත්තු වෙමින් ඔබට ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා.